සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෝවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ ජූලි මාස 31 වෙනි දිනට 9 වන උපන්දිනයේදී තිබෙන පින්වත් සෙනෝරි නිහින්සා රණතුංග දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් ඉතාලියේ පදිංචි වී සිටින පින්වත් සඳමාලිකා රූපසිංහ මහත්මිය විසින්. පින්වත්නි, අපි පසුගිය කාලේ පුරාවට කතා බහට ලක්ුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ පිළිබඳව. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න කියන ගුණයන් අපි පහුගිය කාලේ කතා කළා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සාමීචි පටිපන්න ගුණය පිළිබඳව. සංඝරත්නයේ ලෝකේ වැඩහින්න එක, සංඝරත්නයේ දකින්න ලැබෙනවා කියන එක ලෝකේ හැම කාලෙකම එකම විදිහට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ලෝකේ සංඝයා දකින්න ලැබෙන්නේ, සංඝයා ලෝකේ වැඩ ඉන්නේ බුද්ධ ශාසනය පවතින කාලෙක විතරයි. බුද්ධ ශාසන නැති කාලේ ලෝකෙ මේ සිවුරු පරෝගත්තු අය දකින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පවා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ, සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතේ අතහරින්න තීරණය කළේ මේ ශ්‍රමණ රූපය දැකලා. දුක් විඳිනකොට ඒ දුක් කරදර දකිද්දී ඒ දුක් නිවන රූපයක් තමයි ශ්‍රමණ රූපය කියලා කියන්නේ. දැන් ඔබ හිතන්න, ඔබ ගොඩාක් දුක් කරදර පීඩා වලට පත් වෙලා වෙහෙරකට යද්දී භික්ෂුන් වහන්සේ නමක් දැක්ක ගම හිතට යම් සැනසීමක්, සංසිඳීමක් ඇති වෙනවා. දැන් ඔබට ඒ අත්දැකීම තියෙනවද නැහැ? අපිට ඒක තියෙනවා. මොකද සමහර දරුවෝ එනවා, මේ තරුණ ළමයි මහා විශාල දුක් කරදර පීඩා තියාගෙන අපිටම කියලා තියෙන දෙයක් තමයි මේ මොන දුක් කරදර පීඩාවක හිතේ හිර කරගෙන ආවත් ස්වාමීන් වහන්සේලාව දැක්ක ගමන් ඒ ඔක්කොම අමතක වෙනවා කියලා. එහෙම කියලා තියෙනවා. ඒ හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා මේ දකින්න දේවල් අතර අග්‍රයි, දස්සන අනුත්තරීයයි. බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දකින්න දේවල් අතර අග්‍රයි කියනවා. දස්සන අනුත්තරීයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමනානංච දස්සනං ඒතම් මංගල මුත්වා. ශ්‍රමණවරු බැහැදකීම මංගල කාරණාවක් කියනවා ජීවිතේට. නමුත් බොහෝ අය හිතන්නේ උදේ පාන්දර භික්ෂුන් වහන්සේ නමක් දැක්කම දවසම මූසලයි. ඔය වගේ අදහස් අතීතයේ තිබ්බා. වර්තමානයේ තියෙනවා බොහෝ අයගේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රමණවරු බැහැදකීම මංගල කාරණාවක්. ජීවිතයට යහපත උදා කරනවා. ඔබ ගමනක් බිමනක් යද්දී උදෑසනක භික්ෂුන් වහන්සේ නමක් දැක්කොත් සතුටු වෙන්න. ඔබේ ජීවිතයට එදාට යහපත උදා වෙන දවසක්. සංඝයා දැකීම, මේ සංඝයා දැකීම කොච්චර යහපතක්ද කියලා බලන්න. මේ අටුවාවේ සඳහන් වෙනවා පින්වත්නි. කියනවා බික්ඛූනම් පන පසන්න චිත්තේන. සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් දැකලා පසන්න චිත්තේන, පහන් සිතින් ඊළඟට පිය චක්කෝහි, ප්‍රිය ඇසින් බැලුවා කියනවා. පහන් සිතින් ප්‍රිය ඇසින් බැලුවා කියනවා. අනේ නිදකින් කියලා නෙමෙයි බලන්නේ. සමහරු එහෙමනේ සංඝයා දැක්ක ගමන් මූණ ඇඹුල් වෙනවා.
හැබැයි ඒකෙත් කර්ම සකස් වෙනවා. සංඝයාව දකිද්දී සමහර ස්වාමීන් වහන්සේලා දකින්නකොට මගේ ඇරලා යනවා. එහෙම නැත්නම් අහක බලා ගන්නවා. එහෙම නිසා ගණන් ගන්න නැතුව ඉන්නවා. මේක කියන විදිහට බික්කුණම් පන පසන්න චිත්තේන කියලා කියන්නේ පහන් සිතින්. හිත ප්‍රසන්නයි, හිත පැහැදිලා. පැහැදුණු සිතින් ප්‍රිය චක්කෝහි, ප්‍රිය ඇසින් දස්සන මූලිකේනාපි. ප්‍රිය ඇසින් පහන් සිතින් සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් දිහා බැලුවා කියනවා. බැලීම් මාත්‍රයකින්, බැලීම් පමණකින් පුඤ්ඤේන අනේකානි ජාති සහස්සානි පිනක් ඉපදුනා කියනවා දසදහස් ගණන් ජීවිතවල චක්කුම්මි රෝගෝවා පිලකාවා වාත පිත්තාදි දෝසෝවා නහෝති. චක්කුම්මි රෝගෝ ඒ කියන්නේ ඇස් රෝග, පිලකාවා පිලිකා, වාත පිත්තාදි දෝසෝවා වාපිත් සෙම් රෝග හැදුන්නේ කියනවා. කුමක් නිසාද? සංඝයා වහන්සේ නමක්, සිල්වත් ගුණවත් සංඝයා වහන්සේ නමක් දිහා බැලුවා කියනවා. හිත පහදවාගෙන පහන් සිතින් ප්‍රිය ඇසින් බැලුවා කියනවා. ඒ ප්‍රිය ඇසින් බැලීම හේතු කොටගෙන නොයේක් ජීවිතවල දසදහස් ගණන් ජීවිතවල ඒ කිනා දසදහස් වර ජීවිතවල උපදිද්දී ඇස් රෝග හැදුන්නේ කියනවා. ඊළඟට පිළිකා හැදුන්නේ කියනවා. ඊළඟට වාපිත් සෙම් රෝග හැදුන්නේ කියනවා. මේ එක ජීවිතයකවත් සංඝයා දිහා පහන් සිතින් බලලා. එනම් බලන්න සංඝයාව දකින්න නිතර දකින්න ලැබෙනවා නම් යම් කෙනෙකුට එයා මේ හැම මොහොතකම පහන් සිතින් නම් සංඝයා දිහා බලන්නේ, ප්‍රිය ඇසින් නම් සංඝයා දිහා බලන්නේ, ආදරින් නම් සංඝයා දිහා බලන්නේ. එයා කොච්චර පිං රැස් කරනවද කියලා. විප්පසන්න පංචවන්න සස්සරීකානි හොන්ති. ඒ කියන්නේ එයාට ලැබුණු හැම සිතට ප්‍රිය උපදින පංචකාමයෙන් එයා මේ සම්පූර්ණයෙන්ම භවභෝග සම්පත් වලින් සිතට ප්‍රිය උපදින යම්තා පංචකාමයක්ද ඒ හැම දෙයකින්ම එයා අනුුණයි කියන. ඒ කියන්නේ එයාට ඒ වල අඩුවක් නැහැ කියනවා. මේ සංඝයාදී පහන් සිතින් බැලීම. ඊළඟට කියනවා චක්කුනී රතන විමානී උග්ඝාටිත මානික වාට සදිසානි. ඒ කියන්නේ මේ සසරේ ලැබූ දෑස් යුග එයා සංසාරේ මේ කළ පින නිසා එයාට සසරේ ලැබුණු දෑස් යුග මේ වගේ කියනවා. රන් විමානයක මණිකක් වගේ කියනවා. අතිශයින්ම සුන්දරයි කියන ඇස් දෙක. ලස්සන ඇස් ලබන්න, සුන්දර ඇස් ලබන්න තවත් පිනක්. මේ බුදුරජාණන් වහන්සේ වදාළන්නේ පේන ඇස්, හොඳ ලස්සන ඇස් ලබන්න කළ යුතු පිනක් තමයි අඳුරේ ඉන්න අයට ආලෝකය දන් දීම. මේ අටුවාවේ සඳහන් වෙන්නේ පහන් සිතින් සංඝයා දිහා ප්‍රිය ඇසින් බැලුවා කියනවා. සිත පහදවාගෙන ප්‍රිය ඇසින් සංඝයා දිහා බැලීම නිසා හරියට එයාගේ ඇස් දෙක හරිම සොඳුරුයි කියනවා. රන් විමානයක මණිකක් වගේ කියනවා. විමානයක තියෙන මණිකක් වගේ හරි දීප්තිමත් කියනවා ඇස් දෙක. ළඟට කියනවා සතසහස්සං කප්පමත්තං දේවේසුච මනුස්සේසුච සබ්බ සම්පත්තින ලාභී හෝති. දෙවියන් අතර උපන්නත්, මිනිස්යෝ අතර උපන්නත් මේ දෙව් මිනිස් දෙගතියෙම කල්ප ලක්ෂයක් පුරාවට මෙයා ඉපදුනා. ඒ ඉපදුණු හැම ජීවිතයකම සියලු සැප සම්පත් සහිතයි කියනවා. බලන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තම. මේ ලස්සන ඇස් ලැබෙනවා කියනවා ප්‍රිය ඇසින් බැලුවාම. එහෙනම් ඔරෝල බැලුවොත් කොහොමද තියෙන්නේ? රවල බැලුවොත් සංඝයා දකිද්දී මූණ අකුලව ගත්තොත්, රැව්වොත්, අක බලාගත්තොත් කොහොමද තියෙන්නේ? ඒකද ඔය වරහන්ට ලැබිලා ඇති සමහරවිට මේ පහුගිය කාලේ එක මිනිස්සෙක් ඔය පාකිස්තානයේ තේ කඩේකට තේ එකක් බොන්න ගියා. ඒ ගිය වෙලාවේ තේ හදනවා ලස්සන කොළුවේ කොළුවගේ ඇස් දෙක හරි ලස්සනයි. මෙයා තේ හදන කොළුවගේ ෆොටෝ එකක් ගහලා Facebook දැම්මා. එක තප්පර ගානකින් එයා ලෝකෙ ජනප්‍රිය වුණා. අද මේ වෙනකොට හොඳ ධනවත් තරුණ දරුවෙක් අවුරුදු 23ක 24ක තරුණයෙක්. හැබැයි එයා ප්‍රසිද්ධ වුණා ඒ ඇස් දෙක නිසා. තේ හදන කඩේක හිටියේ. තේ හදන ළමයි. මට කල්පනා වුණේ මෙයා අනිවාර්යයෙන් පාකිස්තානී කියලා කියන්නේ අතීතයේ රහතන් වහන්සේලා හිටපු දේශ. එතකොට මේ ඒ කාලේ සංඝයා දැකලා පහන් සිත ඇති කරගන්නේ නැති. ඒ වල විපාක
ඒ දැන් මේක තියෙනවනේ මනුස්ස ලෝකේ ආවත් මේ දසදහස්වර ජීවිතවල එක ජීවිතයක නෙමෙයි දැන් එයා මේ ජීවිතේ කිව්වට කලින් ජීවිතවල ඕක කරගන්න නැති දසදහස් ජීවිත ලබද්දී ජීවිත දසදහස් වාරයක් ලැබුවත් ඒ හැම ජීවිතයකම මේ වගේ කියනවා. කාමයේ සම්පත් වලින් කිසි අඩුවක් නැහැ කියන. දැන් බලන්න එයාට මේ S2 හේතුකට වෙන කාම සැප සම්පත් උපරිම ලැබෙනවා දැන්. ඒක ලෝකයාව පිළිගන්නවා ඒ වසඟ වෙලා. එච්චර ලස්සන S2. මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ රන් විමානික තියෙන මණිකක් වගේ ඇස් ලැබෙනවා කියනවා සංඝයාව දැක්කාම. මේ සංඝයා ඒ තරම් උත්තරීතරයි බුදුරජාණන් වහන්සේ වදාළේ එකයි සංඝයා දකින්න ලැබෙන එක අනුත්තරීය ධර්මයක්. උත්තරීතර දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙව්ලොවත් ඉන්නවා. බඹලොවත් ඉන්නවා. හැබැයි රහතන් වහන්සේ හිටියේ මහා පෘථුවියේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙව්ලොවත් ඉන්නවා. බඹලොවත් ඉන්නවා. උපසම්පදා භික්ෂුව හිටියේ මහ පොළොවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙව්ලොවත් ඉන්නවා. බඹලොවත් ඉන්නවා. හැබැයි සිවුරු පොරවගත්තු මේ භික්ෂුව හිටියේ මහ පොළොවේ. ඒ නිසා තමයි දෙවිවරු මේ භික්ෂුන් වහන්සේලා මේ අපරාජිත සංඝයා අපරාජිත මුනි රජාණන් වහන්සේවත් ශ්‍රාවක සංඝයාවත් දකින්න මහ පෘථුවියට ආවේ. මහා සමය සූත්‍රයේදී තියෙන්නේ ඒ අපරාජිත මහා සමයෝ පවනස්මින් දේවකායා සමාගත ආගතම් ඉමන් ධම්ම සමය දක්ඛිතායේ අපරාජිත සංගතියේ අපරාජිත මුනි රජාණන් වහන්සේවත් ශ්‍රාවක සංඝයාවත් දකින්න ඒ විශාල දේව කොට්ටාසයක් කපිලවස්තු මහවණේට දාවා කියනවා. දෙවිවරුන්ට පවා ශ්‍රාවක සංඝයා දකින්න ඕනේ නම් ඒ අය පැමිණිය යුත්තේ මනුස්ස ලෝකෙට. ඒ තරම් උතුම් ගුණ ශ්‍රාවක සංඝරත්නය තුළ තියෙන. ඒ ශ්‍රාවක සංඝයා ඉච්ඡර උතුම් වෙන්නේ රාග දේශ මොහ දුරු කරපු උත්තමයෝ. ඊළඟට රාග දේශ මොහ දුරු කරන වැඩපිළිවෙලේ හැසිරෙන උත්තමයින් නිසා. ඒ වගේ වැඩපිළිවෙලක හැසිරෙන වෙන පිරිසක් මේ තුන් ලෝකෙම නැහැ. ආන් ඒ නිසා ඒ ශ්‍රාවක සංඝයා සීලූ පිරිස් අභිභවා ඉදිරියෙන් ඉන්නවා. ආන් ඒ ශ්‍රාවක සංඝරත්නයේ උතුම් ගුණදරු ශ්‍රාවක සංඝරත්නයේ විශාල මහත් වූ ධර්ම ගෞරවයෙන් යුක්තව ලෝකේ පුරා ලෝකේ සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සත්‍ය ධර්මයේ පතුරවා හැරියා. ඊළඟට තමයි ඒ සියලු ශ්‍රාවක සංඝරත්නයේ මේ ධර්මයේ කෙරෙහි මහත් වූ ධර්ම ගෞරවයෙන් යුක්තව ලෝකේ පුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්‍ය ධර්මයේ පතුරවා හරිනවා. ඒ නිසා උන්වහන්සේලව හඳුන්වනවා සාමීචි පටිපන්නයි කියන ගුණය. මේ සාමීචි පටිපන්නයි කියන්නේ ආන්ගේ නිසා ධර්ම ගෞරවයෙන් යුක්තව ලෝකෙට ධර්මයේ දෙනවා. දැන් අද පවා ඔබ මේ බණපදේ අහන්නේ ශාවක සංඝයා තුළ තියෙන මේ සාමීචි පටිපන්න ගුණය නිසායි. ඒ නිසා තමයි සංඝයා තමනුත් ධර්මයේ හැසිරෙන ගමන් ලෝකයාට ධර්මයේ හැසිරෙන මේ ධර්මයේ කියා දෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69 බිහි කරලා ඒ රහතන් වහන්සේලාට වදාළේ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. පින්වත් මහණෙනි, ඔබ දැන් චාරිකාවේ වඩින්ට එකමග දෙන්නෙක් යන්න එපා. බොහෝ දෙවියන්ට මිනිසුන්ට යහපත පිණිස චාරිකාවේ වැඩලා ධර්මයේ දේශනා කරන්න කිව්වා. ආන්ගේ උත්තරීතර ගුණය නිසා තමයි පින්වත්නි අපේ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩියේ. උන්වහන්සේ තවත් ශ්‍රමණවරු පිරිසක් සමග ලංකාවට වැඩියා. ඒ වෙලාවේ ඔන්න එකපාරටම දේවානම්පියතිස්ස රජතුමාට මේ ශ්‍රමණයන් වහන්සේලා දකින්න සැලැස්සුවා. ඔක්කොම ශ්‍රමණයන් වහන්සේලා එක සැරේ දකින්න සැලැස්සුවේ නෑ. ඉස්සෙල්ලා මිහිඳු මහරහතන් වහන්සේ පමණයි දකින්න සැලැස්සුවේ. රජතුමා අහනවා නුඹලා කවුද කියලා ඇහුවා. මිහිඳු මහරහතන් වහන්සේ වදාලා සමනාමයන් මහරජ අපි ශ්‍රමණවරු ධම්ම රාජස්ස ශාවකා ධර්ම රාජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. තවේව අනුකම්පාය ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ආවේ කියනවා. ශ්‍රාවක සංඝයා කියලා කියන්නේ දෙව් මිනිස් ලෝකයාටම අනුකම්පාවෙන් දහම් දෙසන මග හැසිරෙන පිරිසක්. ජම්බු දීපායිදාගතා තවේව අනුකම්පාය ජම්බු දීපායිදාගතා. දඹදිවේ ඉඳලා කියනවා ඔබ කෙරෙහි අනුකම්පාවෙන්.
ඒ නිසා පින්වත්නි එහෙම බලද්දී උතුම් ගුණදරුවෝ ඒ ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ පටන් ඒ සියලු ශ්‍රාවක සංඝ රත්නයට අපි ණය ගැති. ඒ උත්තමය නිසා තමයි විශේෂයෙන්ම අපි ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි ඔබ මම අද මේ බණපද කියන්නේ, ඔබ මේ බණපද අහන්නේ. ඒ උත්තමය ලංකාවට ඇවිල්ලා ඒ ධර්මයේ ලංකාවාසී ජනයාට ලබා දුන්න නිසා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රාවක සංඝ රත්නය තුල තිබුණ ඒ උතුම් සාමීච ප්‍රතිපන්න ගුණය නිසා තමයි ඒ වගේ විශාල සේවයක් ලංකාවේ පවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් සිද්ධ වුණේ. ওই ගුරුලුගෝමී කියන පඬිතුමා මේ ධර්ම කතික භික්ෂූන් ගැන හරි ලස්සන කතාවක් කියනවා. ලස්සනට ලියලා තියෙනවා. මොකද්ද? යම් නියම් ගමකට යම් ජනපදයකට රජුගේ ආඥාවක් යවනවා. රජතුමා සන්නසක ලියලා රජුගේ ආඥාවක් යවනවා යම් නියම් ගමකට. ඒ නියම් ගමට හෝ ඒ ජනපදයට හෝ ඒ ආඥාව අරන් ගියාට පස්සේ ඒ ජනපදයේ ඉන්න මිනිස්සුන්ගෙන් අහනවා නුඹලගෙන් කවුද අකුරු දන්නේ? අකුරු දන්න මිනිස්සෙක් ඉදිරිපත් වෙලා කියවන්න දන්න මිනිස්සෙක් ඉදිරිපත් වෙලා මේ රජුගේ ආඥාව කියවනවා. ඒ රජුගේ ආඥාව කියවද්දී ඒ රජුගේ ආඥාව කියනකොට ඒක අහන මිනිස්සු හරි සතුටු වෙනවා කියනවා. අනේ මේ අපේ රජුරුවන්ගේ ආඥාවනේ මෙයා මේ කියවන්නේ කියලා ඒ කෙරෙහි ගෞරවයෙන් යුතුව ඒක අහලා ගෞරවයෙන් යුක්තව අහනවා කියනවා. අහලා ඒ ආඥාවේ තියෙන දේවල් පිළිපදිනවා කියනවා. රජුගේ ආඥාව. මිනිස්සු සතුටු වෙලා දැන් මේ රජුගේ ආඥාවේ කියපු දේවල් අහලා මිනිස්සු සතුටු වෙලා අර ආඥාව කියවපු කෙනාට කියවපු මිනිස්සෙක් ඉන්නවනේ. මෙයාට ප්‍රශංසා කරනවා. හරි අගේට කිව්ව නෑ කියලා. හරි ලස්සනට මේ ආඥාව කිව්වනේ නුඹ අපේ රජුගේ ආඥාව කියලා. ගුරුලුගෝමි පඬිතුමා මේ විස්තර කරනවා ඒ වගේ කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් මේ සම්බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් මේ සියලුම ධර්ම කතික භික්ෂුන් වහන්සේලා වනායි මේ ධර්ම දේශනා කරත් නම් ඒ සියල්ලෝම රජුගේ ආඥාවේ ඇතුළත් දේ කියවන අය වගේ කියනවා. රජුගේ ආඥාව කියවපු අය වගේ කියනවා. ධර්ම කතික භික්ෂුව. ධර්මයේ වනාහි බුදුරජුන් සතු දෙයක්. රජුගේ ආඥාව වගේ කියනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ සීල බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ මුණ ගෙහෙන්ට ආවා. ඒ වෙලාවේ සීල බ්‍රාහ්මණය කියනවා ඔබ වහන්සේ හරි ලස්සනයි. ඔබ වහන්සේට පරිපූර්ණ ශරීරයක් තියෙන්නේ. කෙනෙකුට පිහිටන්නේ නැති පිරිමියෙකුට පිහිටන්න උන පරිපූර්ණ ශරීරයක් ඔබ වහන්සේට පිහිටලා තියෙනවා. ඔබ වහන්සේගේ ඇස් දෙක හරි ලස්සනයි. ඔබ වහන්සේගේ හැමේ පැහැ හරි ලස්සනයි. ඔබ වහන්සේ රත්තරන් පාටයි. ඔබ වහන්සේට නම් හරියන්නේ සතර මහා දිවයින් වලට අධිපතිව රජකම් කරන සක්විති රජකම තමයි ඔබ වහන්සේට හරියන්නේ කිව්වා. ඔ මේ පැවිද්ද නම් හරියන්නේ නැහැ ඔබ වහන්සේට කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා රාජා හමස්මි සේල මමත් රජෙක් කිව්වා. ධම්ම රාජා අනුත්තර අනුත්තර ධර්ම රාජානන් වහන්සේ වනාහි මමයි. මේ ධර්මයේ රජු බුදුරජාණන් වහන්සේ. ගුල්ලුගෝමි පඬිතුමා කියනවා ඒ ධර්මයේ වනාහි බුදුරජුන්ගේ සතු දෙකි. යමෙක් ඒ අසා අවබෝධ ලබද්ද බුදුරජාණන් වහන්සේම ඔවුන් භවයෙන් උඩට ගෙන මාර්ගයට ගත්සේක වෙති. බුදුරජාණන් දැන් කවුරු හරි බණපදයක් කියදී යම් කෙනෙක් අවබෝධ කරනවද ඒ අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒතකොට ධර්මයයිති බුදුරජාණන් වහන්සේට නම් බුදුරජාණන් වහන්සේ විසින්ම තමයි අරයව මාර්ගයටපත් කරේ. මාර්ගඵල ලැබුවා නම් කවුරු හරි කෙනෙක් ඒ මාර්ගඵලයටපත් වෙන්න උපකාර වුණේ බුදුරජාණන් වහන්සේමයි. කියපු කෙනා නෙමෙයි කියන්නේ. කියපු කෙනා කලේ රජුගේ ආඥාව පැතුරුප එක විතරයි කියන්නේ. ධර්ම කතිකයන්න් වහන්සේලා වනාහි කියවන ආකාරයේ යහපතේ ප්‍රශංසා මාත්‍රයක්මයි ලබන්නේ කියනවා. ලස්සනට බණ කියනවනේ කියලා ප්‍රශංසා කරනවා මිසක් උන්වහන්සේගේ බණ ලස්සනයි කියලා හිතනවා නම් ඒ උන්වහන්සේගේ බණ නෙමෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ බණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ධර්මයේ ලස්සනට කියනවා කියන ප්‍රශංසා මාත්‍රයක් විතරමයි කියනවා ධර්ම කතික භික්ෂූන් ලබන්නේ. භාග්‍යතුන් වහන්සේ වනාහි ඒ නිසා අපේ රජුය අපි වනාහි ධර්මයේ කියන අපි වනාහි අනබෙර කරෝය.
ඒ නිසා පින්වත්නි නුඹලාද අනබෙරකරුවෝ සරණ යන්න එපා. අනබෙරකරුවාට පහදින්න එපා. ඔබ පහදින්න බුදුරජාණන් වහන්සේට. ඔබ සරණ යන්න බුදුරජාණන් වහන්සේට. ඔබ අනුගමනය කරන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන ඒ කියන ආඥාව අහලා ඒ ආඥාවේ තියෙන කරුණ ඔබ පිළිපදින්න. ඒක ඔබට යහපතක්. අනබෙරකරුවෝ සරණ ගියා කියලා යහපතක් වෙන්නේ. අනබෙරකරුවා කරන්නේ රාජුගේ ආඥාව කියන එක පමණයි. ඒකනේ ප්‍රජානන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මේ ශ්‍රාවක සංඝරත්නය තුල තිබුණු මේ ගුණ මේවා තමයි ඉස්මතු කරේ බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක් තුළම ශ්‍රාවක සංඝරත්නයේ ගුණ ඉස්මතු වෙනවා ගොඩාක් වෙලාවට. ওই උත්තර කියන මහරහතන් වහන්සේ දවසක් භික්ෂුන් වහන්සේලාට ධර්මයේ කියද්දී වෙසමුණි දිවරාජයා යම් ගමනක් ගියා යම් කාර්යයකට. ඒකට මෙයාට මේක ඇහුණා. වෙසමුණි දිවරාජයා ගිහිල්ලා සක්දේවුන්ට මේ කතාව කිව්වා. සක්දේවුන් ඇවිල්ලා අහනවා ස්වාමිනී ඔක ඔබ වහන්සේගේ අවබෝධයක්ද කියලා ඇහුවා. උත්තර මහරහතන් වහන්සේ අහනවා ස්වාමිනී ඔබ වහන්සේ හරි ලස්සනට ධර්මයේ කියනවා මේක ඔබ වහන්සේගේ අවබෝධයක්ද කියලා ඇහුවා. දැන් අද කාලේ කෙනෙක්ගේ ඇහුවනම් කොහොමද වෙන්නේ? ඒතර බෙල්ලත් අද කරගෙන මාන්නෙන් ඉදිමිලා කියා ඕ මගේ මේ චිත්තසංතානයේ පහළ වෙච්ච අදහස් තමයි මේවා කියයි මට වැටහිච්ච දේවල් කියයි. බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරන්නේ. නමුත් සැබෑම ශ්‍රාවකත්වයට පැමිණි ශ්‍රාවක සංඝයා මේ රහතන් වහන්සේලා කියලා කියන්නේ සැබෑම ශ්‍රාවකත්වයට පැමිණි අය. ඒ උත්තම රහතන් වහන්සේ කියනවා මහ දේවේන්ද්‍රය සක්දෙවිඳුනි මේ ලෝකේ සුභාෂිතයේ යමක් ඇද්ද ඒ සියල්ල යහපත්යේ යමක් ඇද්ද ඒ හැම වචනයක්ම බුදුරජාණන් වහන්සේ සතුයි කියනවා. අපි කරන්නේ ඒක උපුටා දක්වන එක විතරයි කියනවා. අපිද වනාහි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මයේ උපුටා දක්වන එකක් මේ කරන්නේ නැතුව අපේ අවබෝධයක් නෙමෙයි මේ කියන්නේ. ඒ නිසා අපි පහදින්න ඕනේ කුමකටද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියන ශ්‍රාවක සංඝරත්නය මෙන්න මේ සාමීචිපටිපන්න ගුණේ යුක්තයි. ඒ සාමීචිපටිපන්න ගුණේ තියෙන නිසා තමයි උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ආඥාව ගෙනියන්නේ ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා හරි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ කියන භික්ෂුන් වහන්සේ පිළිබඳව විස්තර කරනවා. උන්වහන්සේ ඒ දවස්වල සවැත් නුවර වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි දායක පවුල් වලට යන විට හඳක් වගේ යන්නේ කිව්වා. හඳ කොහොමද ඉන්නේ? හඳ තනියම ඉන්නේ. ඔවුන්ගෙන් කය ඉවත් කරගෙනම ඔවුන්ගේ සිත ඉවත් කරගෙන හැමදාම ආගන්තුකෙක් වගේ යන්නේ කිව්වා. දන්න අඳුරන අය ළඟට යනවා වගේ යන්න එපා කිව්වා. ආගන්තුක විදිහට යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් මහණෙනි මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? කොයි වගේ භික්ෂුවක්ද දායක ගෙවල් වලට යන්න සුදුසු කියලා ඇහුවා. ස්වාමීනි අපේ මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන තියෙන්නේ භගවන් නෙත්තිකා භගවන් පටිසරණ භගවන් මූලක භාග්‍යතුන් වහන්සේ මූලික කරගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන කරගෙන තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන තියෙන නිසා ස්වාමිනී ඔය කියන කරුණ ඔය වදාළ කරුණ භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා නම් හොඳයි. භික්ෂුන් වහන්සේලා ඒක අහලා දරා ගන්න කිව්වා. මතක තියා ගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළ උන්වහන්සේගේ මේ ශ්‍රී හස්තය අවකාශයේ හෙලෙව්වා. හිට මෙහෙට හෙලෙව්වා. චලනය කළා. අහනවා පින්වත් මහණනි ඔබට පේනවද කියනවා මේ අත මේ අවකාශයේ කොහෙවත් රැඳෙනවද කියලා ඔබට පේනවද කියලා අහනවා. මේ අවකාශයේ ඇලෙන්නෙත් නැහැ. අවකාශයේ අල්ලගන්නෙත් නැහැ කියනවා. මේ ශ්‍රී හස්තය. අවකාශයට බැඳෙන්නෙත් නැහැ කියනවා මේ හස්තය. පින්වත් මහණෙනි ওই විදිහටම තමා කියනවා. දායක පවුල් වලට යම් භික්ෂුවකගේ හිත ඇලෙන්නේ නැත්තම්, ගැලෙන්නෙත් නැත්තම්, බැඳෙන්නෙත් නැත්තම් ඒ භික්ෂුන් වහන්සේ හිතන්න ඕනේ මෙච්චරයි කියනවා. පින් කරගන්න කැමති අය, පින් ලබා ගන්නට කැමති අය පින් කරගනිත්තා. පින් ලබා ගනිත්තා. පින් කරනු කැමති උදවිය පින් කරගනිත්තා. එතකොට ඒ භික්ෂුවට කිසි අදහසක් නැහැ මට වඳින්න ඕන, මට දන් පැන් දෙන්න ඕන, මට සලකන්න ඕන, මට ගෞරව කරන්න ඕන. එහෙම එකක් ඒ භික්ෂුවට එහෙම අදහසක් නැහැ. ඒ අදහසින් තොරව
ඒ භික්ෂුව වාසය කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ භික්ෂුවගේ හිතේ තියෙන්න උන අදහස තමා කියනවා. පින් ලබනු කැමැති උදවිය පින් ලබා ගනිත්වා. පින් කරනු කැමැති උදවිය පින් කර ගනිත්වා. එතකොට මේ භික්ෂුවගේ හිතේ තව අදහසක් තියෙන තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. ওই විදිහට අනුන්ගේ ලාභයේදී සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා. පින්වත් මහණෙනි අන්න ඒ බඳු භික්ෂුව තමයි කියනවා ගෙවල් වලට යන්න සුදුසු. නැත්තම් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මටමයි දෙන්න ඕන. ඉක්මනින් දෙන්න ඕන. ඊළඟට අග්‍ර කොටසම දෙන්න ඕන. ප්‍රණීත විදිහටම දෙන්න ඕන. රස්නෙන් දෙන්න ඕන. මේ විදිහට හිතනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ කියනවා අපිට. මහා කස්සප මහරහතන් වහන්සේ හිතන්නේ එහෙම නෙමෙයි කියනවා. මේ දානය කියලා කියන්නේ අනුන්ට අයිති දෙයක්. ඒ නිසා මේ අනුන්ට අයිති දෙයක් අපිට ඕන විදිහට කෙසේනම් ලබන්නද? මහා කස්සප මහරහතන් වහන්සේ තුල තියෙන හිම ගුණයක් කියලා කියනවා. ඒ කියන්නේ අපේක්ෂාවෙන් තොරව තමා කියන උන්වහන්සේ ගෙවල් වලට දාන්නට වඩින්නේ. පිණ්ඩපාතයට වඩින්නේ මේ විදිහටයි කියනවා. අපේක්ෂාවක් නෑ කියන උන්වහන්සේ තුල. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නිසා පින්වත් මහණෙනි දායක ගෙවල් වලට පිවිසෙන කස්සපගේ සිතේ ඒ දායකයින් ගැන ඇලෙන්නේ නැහැ කියනවා. දායකයෝ කියලා ඇලීමක් නැහැ කියනවා. ගැලෙන්නෙත් නැහැ කියනවා. ඔහි කතා කර කර ඉන්නේ නැහැ කියනවා ඒ දායකයොත් එක්ක. බැඳෙන්නෙත් නැහැ කියනවා. අනේ මගේ දායකයන් මගේ දායකයා අහවල් කෙනා අල්ලගෙන එහෙම එකක් නැහැ කියනවා. දැන් මේ දායකයෝ බෙදා ගන්න බැරි ප්‍රශ්න තියෙනවානේ ලෝකේ. භික්ෂුන් වහන්සේලා අතර. නමුත් මේ එහෙම එකක් නැහැ කියනවා මහා කස්සප මහ රහතන් වහන්සේ. මගේ දායකයාත් එක්ක තව කෙනෙක් කතා කළොත් එහෙම අවුල් වෙන ස්වභාවයක් කස්සප මහ රහතන් වහන්සේ තුල නැහැ කියනවා. පින් ලැබුණු කැමැති උදවිය පින් ලබා ගනිත්වා. පින් කරනු කැමැති උදවිය පින් කර ගනිත්වා කියලා තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නවා කියනවා. ඒකනේ උන්වහන්සේ පිණ්ඩපාත වැඩියාම සමහර වෙලාවට පොරි ටිකක් හම්බ වෙනවා. සමහර වෙලාවට පිලුණු වෙච්ච කැඳක් හම්බ වෙනවා. සමහර වෙලාවට ප්‍රණීත දිව්‍යමය ආහාරات ලැබෙනවා. හැබැයි මේ හැම වෙලාවකම උන්වහන්සේ සමසිතින් ඉන්නේ. දැන් ලාදුරු රෝගියා බත් ටික පූජා කරද්දී ඇඟිල්ලත් වැටුණා. හැබැයි උන්වහන්සේගේ හිත ඇලුනෙත් නෑ ගැටුනෙත් නෑ. අර ඇඟිල්ල හිමීට පැත්තකින් තියලා අර දාන ටික වැළඳුවා. ඒ උන්වහන්සේලාගේ තුල තිබුණේ අසීමිත ගුණයන් නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ භික්ෂුවක් තමයි අනුන්ගේ ලාභයේදී සතුටු සිතින් ඉන්න පුළුවන් නම් තමන්ට ලැබිච්ච දේකිනුත් සතුටු සිතින් ඉන්න පුළුවන් නම් අනුන්ට ලැබෙද්දී ඊර්ෂ්‍යා කරන්නේ නැතුව තමන්ට මේක ලබා ගන්න උත්සාහ කරන්නේත් නැතුව තමන්ට ලැබිච්ච දේකිනුත් සතුටු වෙනවා අනුන්ට ලැබෙන දේ දැකලා සතුටු වෙනවා. එහෙම සතුටු සිතින් ඉන්න පුළුවන් යම් භික්ෂුවක් ඇද්ද? ඒ බඳු භික්ෂුවක් තමයි කියනවා දායක පවුල් වලට, ගෙවල් වලට යන්ට සුදුස්සෙක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට දේශනා කරනවා මේ ධර්ම කතික භික්ෂුවක් තුල තිබිය යුතු ගුණ. දැන් අද කාලේ ගොඩාක් වෙලාවට ධර්මයේ කියන්නේ ගියාම මේක තමන්ගේ දෙයක් වගේනේ කියන්නේ ලෝකේ. කොහිම වෙලාවකවත් සැබෑ ශ්‍රාවකෙක් නම් බුදුරජාණන් වහන්සේම ඉස්මතු කර කරමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි ලෝකෙට කියන්නේ. හැබැයි තමාව ඉස්මතු කරගන්න කැමති කෙනා මොකද කරන්නේ? යාට ශ්‍රාවකයා කියන්න බෑ එතකොට. එයා හැමතිස්සෙම එයාගේ හිතේ ඇති වෙන මනස්ගතයක් තමයි ලෝකෙට කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මෙන්න මේ ගැන ඔබ මොකද්ද හිතන්නේ කියලා අහනවා. කෙබඳු භික්ෂුවගේ ධර්ම දේශනාවද අපිරිසුදු වෙන්නේ? මොන වගේ කෙනෙක්ගේ ධර්ම දේශනාවද අපිරිසුදු වෙන්නේ? කියන්නේ ධර්මයේ පිරිසුදුව කියන්නටත් පුළුවන්, අපිරිසුදුව කියන්නටත් පුළුවන්. ඒක ඒ පිරිසුදු බව අපිරිසුදු බව මත තමයි මේ ධර්ම දානයේ පින රැස් වෙන්නේ. ඒක ධර්මයේ අහන කෙනාට නෙමෙයි තියෙන්නේ කියන කෙනාටයි. ආඥාව කියන කෙනාට. කොයි වගේ භික්ෂුවකගේ ධර්ම දේශනාවද අපිරිසුදු වෙන්නේ? කොයි වගේ භික්ෂුවගේ ධර්ම දේශනාවද පිරිසුදු වෙන්නේ කියලා අහනවා. භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි
මේ ධර්මය බුදුරජාන් වහන්සේ සතුයි. බුදුරජාණන් වහන්සේ මූලික කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ උන්වහන්සේගේ හදමඩලේ උපන් ධර්මයේ මේ ශ්‍රී සද්ධර්මයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ කළ දේ. ඒක වෙන කෙනෙක් අවබෝධ කරපු දෙයක් නෙමෙයි. තථාගතයන් වහන්සේ අවබෝධ කළ දේ. ඒ තථාගතයන් වහන්සේට ලෝකයේ පිළිබඳව තිබුණු අවබෝධය තමයි මේ ධර්ම දේශනාව තුළ තියෙන්නේ. සත්‍ය. ලෝකේ ඒකායන සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා හැමතිස්සෙම කීවේ ස්වාමිනී මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ මූලික කරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිසරණ කරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මුල් කරගෙන තියෙන භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන කරගෙනයි මේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා ස්වාමිනී කොච්චර නිහතමානීද බලන්න මෙච්චර දේවල් අහනකොටත් භික්ෂුන් වහන්සේලා කියන්නේ ස්වාමිනී මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ සතුයි. ඒතකොට ගුරුලුගෝමි පඬිතුමා කියපු කතාව කොච්චර සත්‍යද බලන්න. ධර්මයේ වනහයි බුදුරජාණන් වහන්සේ සතු දෙයක්. මිහිඳු මහරහතන් වහන්සේත් වදාලා ධර්මරාජස්ස ශ්‍රාවක ධර්මරාජයන්න් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. බුදුරජාණන් වහන්සේ සතු දෙයක්. ඒ නිසා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේට මේ වැටහෙනවා නම් හොඳයි. භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා නම් හොඳයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් භික්ෂුන් වහන්සේලා අසාගෙන මතකයේ දරාගන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේම දේශනා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එහෙනම් හොඳට අහගන්න. නුවණින් මෙනෙහි කරන්න මං කියලා දෙන්නම් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් භික්ෂුවක් අනුන්ට ධර්මයේ දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම් මේ බණපද කියද්දී අපේ හිතවල මේ වගේ අදහසක් නම් තියෙන්නේ ඒ ධර්ම දේශනාව අපිරිසුදු වෙනවා. මොකද්ද? අනේ මං මේ කියන බණපද අහලා මේ උදවිය මං ගැන පහදිනවා නම් මම මේ ධර්ම දැන් ඔබ හිතන්නේ මම කියලා හිතන්නකෝ මම මේ බණපදේ කියද්දි මිනිස්සු ඔබ අහලා මං කෙරෙහි පහදිනවා නම් හොඳයි කියලා හිතුවොත් එහෙම ඒ ධර්ම දේශනාව අපිරිසුදුයි කියන්නේ. තමා කෙරෙහි පහදවා ගන්නවා නම් අපිරිසුදුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පුද්ගලයෙක් වශයෙන් පහදිනවා නම් බුදුරජාණන් වහන්සේට පහදින්න. භික්ෂුන් වහන්සේලා කෙරෙහි පොදු පැහැදීමක් තියාගන්න. පෞද්ගලිකව පහදින්න යන්න එපා කිව්වා. සංඝයා කෙරෙහි පොදු පැහැදීමක් තියෙන්න ඕනේ. පුද්ගලික ප්‍රසාදේ දෙපැත්තටම හානි කරන නිසා. මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා මේ ධර්ම කතික භික්ෂුවක් තුළ මෙන්න මේ වගේ අදහසක් තිබ්බොත් අනේ මගේ මේ ධර්මය මේ උදවිය අහනවා නම් මං කියන බණ ටික අහනවා නම් ඊළඟට මේ අහලා මං ගැන පහදිනවා නම් පැහැදිලා විතරක් නම් මදි. මොකද්ද? පැහැදිලා අනේ පැහැදුණු බව මට පොඩ්ඩක් කෝල් කරලා කියනවනම් අපි හරියට පැහැදුණා ඔබ වහන්සේගේ බණවලට කියලා. මේක අපිරිසුදුයි කියනවා. ඒ වගේ අදහසක් ධර්ම කතික භික්ෂුවක් තුළ තියෙන්න හොඳ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ පවා ධර්මයේ දේශනා කළේ දැන් උන්වහන්සේ මේ බණපද කිව්වේ කවුරු හරි එක්කෙනෙක් හරි මේක අහනවා නම් අහලා ධර්මයට පහදිනවා නම් හොඳයි. දැන් අපිට පවා අදහස තියෙනවා. කවුරු හරි කමන්නේ මේ බණපදයෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා එක්කෙනෙක් ඇහුවත් ඇති. මේකෙන් ප්‍රයෝජන ගන්නවා නම් හොඳයි කියන අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර වගේ අදහසක් නම් තියෙන්නේ මේ ධර්ම කතික භික්ෂූන්ට. ආන්ගේ ධර්මයේ කියන භික්ෂූන්ට මෙහෙම අදහසක් නම් තියෙන්නේ මොකද්ද? අනේ මම මේ කියන බණම අහනවා නම් මගේ views ප්‍රමාණය වැඩි කරනවා නම් මට වැඩියෙන් like කරනවා නම් එහෙමනේ නේ අද කාලේ තියෙන්නේ. වැඩියෙන් මේක share කරනවා නම් ඊළඟට මේ බණපදේ අහලා අනේ පහදිනවා නම් අනිත් අය වගේ කෙරෙහි පහදිනවා වගේම මං කෙරෙහිත් පහදිනවා නම් මට කෝල් කරලා කියනවා නම් මම ඔබ වහන්සේ හරි ලස්සනට බණ කියනවා අපි බැහැදුනා කියලා කියනවා නම් අන්න එහෙම අදහසක් මේ භික්ෂුවට තිබුණොත් ඒ භික්ෂුවගේ ධර්ම දේශනාව සම්පූර්ණයෙන් අපිරිසුදුයි කියනවා. පිරිසුදු ධර්ම දේශනාවක් නෙවෙයි. එතකොට ඒ අපිරිසුදු විදිහට නම් බණ කියන්නේ එයාට නිවැරදි විදිහට ධර්ම දානමේ පින රැස් කරගන්න බැරුව යනවා. බලන්න කොච්චර අනුතුරුදායකද කියලා. ධර්මයේ කියද්දී හිටා ගොඩාක් සිහිනුවණින් ධර්මයේ දේශනා කරන්න ඕන. කොහොම මේ ධර්ම දේශනාවක් පිරිසුදු වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරන බාන මේ බුදුරජාණන් වහන්සේට තියෙන අවබෝධය. පින්වත් මහණෙනි
යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්මයේ දේශනා කරන විට මෙන්න මෙහෙම සිතකින් යුක්ත නම් බණපද කියද්දී එයාගේ හිතේ තියෙන්න ඕන කියන මෙන්න මේ අදහස. මොකද්ද? භාග්‍යතුන් වහන්සේ විසින් මේ සී සද්ධර්මයේ මනාවකට දේශනා කරලායි තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයට කියනවා ස්වාක්ඛාතෝ භගවතා ධම්ම. මේ ධර්මය මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. සන්දිට්ඨිකෝ. ඕනෑම කාලයක අවබෝධ කරගන්න පුළුවන්. අකාලිකයි. ඇවිත් බලන්න කියා පෙන්වා දෙන්න පුළුවන්. ඒහිපස්සිකයි. තමා තුළට පමුණුවා ගත යුතු දෙයක් නිසා ඕපනයිකයි. බුද්ධිමතුන් විසින් වෙන්වෙන් වශයෙන් තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට අවබෝධ කරගත යුතුයි. ඒ නිසා මේ ධර්මයට කියනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. දැන් අර භික්ෂුව හිතනවා කියනවා ඇත්තෙන්ම මාගේ ධර්මය මේ උදවිය අහනවනම් මම මේ කියන බණපද දැන් එයා හිතන්න ඕන ධර්මයේ කියන්න කලින් මේ ධර්මයේ ගුණ මෙන්න මේ ගුණ වලින් යුක්තයි. මේ ගුණ වලින් යුක්ත මේ ධර්මයේ මම දේශනා කරද්දී අනේ මේ බණපද ටික මේ මිනිස්සු අහනවනම් අසාගත්තා වූ ධර්මයේ අවබෝධ කරගන්නවනම් ඒ අවබෝධයේ හේතු කොටගෙන ධර්ම දේශනා කරනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්තෙන්ම මාගේ මේ ධර්මය මේ උදවිය අසනවා නම් අසාගත්තා වූ ධර්මය අවබෝධ කරනවා නම් අවබෝධ කරගෙන ඒ අනුව පිළිපදිනවා නම් කොච්චර හොඳයිද කොයිතරම් හොඳයිද කියලා මේ භික්ෂුවට අදහසක් තියෙන්න ඕන කියන. අනේ මේ බණපද අහලා මේ මිනිස්සු හැදෙනවනම් ඇත්තටම සංඝයා ගැන කියනකොට ඒ අනේ මේ විදිහට සංඝයා කෙරේ හිත පහදවා ගන්නවා නම් මිනිස්සු කොච්චර හොඳද කියලා අදහසක් ඇති වෙනවා හිතට. ආන් ඒ වගේ ඒ ධර්ම කතික භික්ෂුවට හිතනවා කියනවා මේ බණපද කියද්දී මිනිස්සු මේව අහනවනම් අහලා හිත පහදවා ගන්නවනම් හිත පහදවාගෙන මේ ධර්මයේ පිළිපදිනවනම් කොච්චර හොඳයිද මේ මිනිස්සුන්ට කොච්චර යහපතක්ද. බුදුරජාණන් දේශනා කරනවා ධර්ම සුධර්මත්වයේ හේතු කොටගෙන ධර්මයේ දේශනා කරන්න ඕනි කියනවා. ධර්මයේ තියෙන පිරිසුදු බව හේතු කරගෙන තමයි කියනවා ධර්මයේ දේශනා කරන. ධර්මයේ තියෙන යහපත හේතු කරගෙන ධර්මයේ දේශනා කරනවා නම් කරුණාව හේතු කොටගෙන ධර්මයේ දේශනා කරනවා. නිසා කරුණාවේ යුක්තව ධර්මයේ කියන්න කියනවා ලෝකෙට. ඊළඟට දයාව හේතු කොටගෙන ධර්මයේ දේශනා කරනවා නම් අනුකම්පාව හේතු කොටගෙන ධර්මයේ දේශනා කරනවා නම් පින්වත් මහණෙනි අන්නේ භික්ෂුවගේ ධර්ම දේශනාව පිරිසුදුයි කියනවා. තව කෙනෙක්ව හෙලා දකින අදහසින් බණ කියනවනම් තව කෙනෙක්ව විවේචනය කරන අදහසින් බණ කියනවනම් තමාව ඉස්මතු වෙන අදහසින් බණ කියනවනම් තමා කෙරේ පහදවා ගන්න අදහසින් බණ කියනවනම් ලාභ සත්කාර උපයා ගන්න අදහසින් ධර්මයේ කියනවනම් ඒ ධර්ම දේශනාව අපිරිසුදුයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ උත්තරීතර ගුණ පිළිබඳව අවබෝධයෙන් යුක්තව මිනිස්සු කෙරෙහි අනුකම්පාවෙන් මේ මිනිස්සු මේවා අහලා පිළිපදිනවා නම් හොඳයි. මේ ධර්මයේ හැසිරෙනවා නම් හොඳයි. වැරදි අඩුපාඩු හදා ගන්නවා නම් හොඳයි කියන අදහසින් අනුකම්පාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව මේ බණපද කියනවා නම් ඒ භික්ෂුන් වහන්සේගේ ධර්ම දේශනාව පිරිසුදුයි කියනවා. බලන්න එනම් බණ කියනවා කියන එක ලේසි වැඩක්ද කියලා. මේ කාරණා තුල පිළිහිටලා තමයි ධර්ම දේශනා කරන්න ඕනේ. එතකොට අපේක්ෂාවක් නැහැ. තමා කෙරෙහි අපේක්ෂාවක් නැහැ. මිනිසයා කෙරෙහි අනුකම්පාවක්, ලෝකයා කෙරෙහි අනුකම්පාවක්. ඒ නිසා තමයි මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ තවේව අනුකම්පාය. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුදීපා ඉදාගතා දඹදිව ඉඳලා ආවි කියනවා. අපි කෙරෙහි අනුකම්පාවෙන් උන්වහන්සේලා මේ රටට වැඩි. ඒ වැඩියට පස්සේ ආපහු ඉන්දියාවට ගියා කියලා කතාවක් කොහෙවත් නැහැ. ආපහු වැඩි නැහැ. ජීවිත කාලය අවසන් කරේ මේ ලංකාවේ. ඒ අනුකම්පාවෙන්ම මුළු ජීවිත කාලෙම උන්වහන්සේ ලංකාවේ වැඩ ඉඳලා මේ ලංකාව දීපේ මිනිස්යාට ධර්මයේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශනාවේදී පින්වත් මහණෙනි මේ කස්සප අනුන්ට ධර්මයේ දේශනා කරන විට මෙන්න මේ වගේ හිතකින් කියනවා ඉන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේ ස්වභාවයෙන් කියනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරපු ධර්මයක්, සුවක්ඛාතෝ ධර්මයක්. මේ ධර්මයේ ඊළඟට මේ ජීවිතේම අවබෝධ කරගන්න පුළුවන්. මේ බණපද අහද්දී මේ ජීවිතේ මේව අවබෝධ කරගන්න පුළුවන්. දැන් හිතන්න මේ ජීවිතේ අවබෝධ කරගන්න පුළුවන් කියලා කියන්නේ දැන් මේ තේරෙන්නේ නැද්ද මේක කියනකොට? භික්ෂුන් වහන්සේ නමක් බණ කියනකොට මෙන්න මේ විදිහට ඉන්න ඕන. ඒකට ඒක තේරෙන්නේ නැද්ද අපිට?
මේ ජීවිතේම තේරෙනවනේ ආයි තව ජීවිතයක් ඕනේ නැහැ මේක තේරුම් ගන්නට. සන්දිට්ඨිකයි. ඕනෑම කාලයකට මේක වළංගුයි. ඕනෑම කාලයක භික්ෂුන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනවා නම් මේ විදිහටයි කියන්න ඕන. පිරිසුදු ධර්ම දේශනාවක් කරනවා නම් මේක ඕනෑම කාලයකටයි. අන්න අකාලිකයි මේ ධර්මය. තමා තුළට පමුණවාගෙන බලන්න පුළුවන්. ධර්මයට පැමිණලා ඇවිත් බලන්න පුළුවන් මේ ධර්මයේ මේක සත්‍යක්ද කියලා. ඒ හිපස්සිකයි. තමා තුළට පමුණවාගෙන බලන්න පුළුවන් මම මේ දැන් අපි මේ ධර්ම දේශනා කරද්දී අපි තුළටත් මේ කියන කාරණාව පමුණවාගෙන බලන්න පුළුවන් ඇත්තටම අපි බණ පදේ කියන්නේ මේ අදහසින්ද. ඕපනායකයි. තම තමන්ගේ නුවණ ප්‍රමාණයට මේක තේරුම් ගන්න පුළුවන්. පච්චත්තා වේදිතබ්බ විඤ්ඤෝයි ගුණේ යුක්තයි මේ ධර්මය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ මේ විදිහටයි කියන මේ බණපද මිනිස්සු අහනවා නම් හොඳයි. අහලා පිළිපදිනවා නම් හොඳයි. අනුගමනය අවබෝධ කරගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන්, අනුකම්පාවෙන් යුක්තවයි කියනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. නියම සාමීචි පටිපන්න ගුණධරණ භික්ෂුවක් තුළ තිබිය යුතු ගුණාංග මේ බුදුරජාණන් වහන්සේ වදාළේ. සැබෑවටම සාමීචි පටිපන්නයි කියලා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව මනා ධර්ම ගෞරවකින් යුක්තව ලෝකයට ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ පතුරවනවා. ඒ ධර්මයේ පතුරවන භික්ෂුව තුළ තියෙන්න ඕන මෙන්න මේ වගේ අදහසක්. එතකොට මේ ධර්ම දේශනාව ගොඩාක් පිරිසුදු ධර්ම දේශනාවක්. එහෙම දේශනා කරන නිසා ඒ කෙනාට අග්‍ර ධර්ම දානමේ පින රැස් කරගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ විදියට හික්මෙන්ටි කිව්වා. කොයි විදියටද? එක්කෝ මම අවවාද කරන්න, එක්කෝ කස්සප අවවාද කරයි. ඒ අවවාද ලබන අය හිතන්ට කිව්වා කස්සප වගේ වෙනවා කියලායි ඔබ හිතන්න. මහා කස්සප මහරහතන් වහන්සේ වගේ වෙනවා කියලා තමා කියනවා මේ ධර්ම කතික භික්ෂූන්. ධර්මයේ කියන භික්ෂූන් හික්මෙන්ට ඕන. හිතන්ට ඕන මමත් මහා කස්සප මහරහතන් වහන්සේ වගේ වෙනවා. උන්වහන්සේ ධර්මයේ කියන ආකාරයට මමත් හිතලා ධර්මයේ කියනවා. උන්වහන්සේ හිතන්නේ යම් විදියකින්ද බණපද කියද්දී ඒ විදියේ සිතක් ඇති කරගෙනයි මම බණපද කියන්න ඕනේ කියලා ධර්ම කතික භික්ෂූන් හිතේ අදහසක් ඇති කරගන්න ඕන කියනවා. හික්මෙන්ට ඕන කියනවා. ඉතින් මේ සාමීචි පටිපන්න ගුණය පිළිබඳව තමයි අද අපි කතා කළේ. ඉතින් මේ උතුම් සාමීචි පටිපන්න ගුණයේ යුක්ත ඒ ආර්ය සංඝ රත්නය දිවි හිමියෙන් සරණ යන්න ඔබට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරනු ලබන්නේ ඉතාලියේ පදිංචි සඳමාලිකා රූපසිංහ මහත්මිය විසින් ජූලි මාස 31 වෙනි දිනට 9 වන උපන්දිනයේ සමරන සෙන්නුරි නිහින්සා රණතුංග දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන අදහසින් නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියන අදහසින් යුක්තව තමයි අද මේ ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. ඒ නිසා අප මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළ සීල පින් පළමුවෙන් අනුමෝදන් කරමු. පින් කැමති දෙවියන්ට, පින් කැමති සක්කල වාසී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආරක්ෂාව රැකවරණේ පින්වත් සෙනූරි නිහින්සා රණතුංග දියණිය ඇතුළු මේ පවුල් වල සියලු දෙනාට ඔබ අප හැම දෙනාට නොඅඩුව සලසත්වා. සියලු දෙවියෝ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දෙනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ සඳමාලිකා රූපසිංහ මහත්මිය නමින් මිය ගිය ඩැනියල් පෙරේරා, කරලයින් පෙරේරා, රණසිංහ ආරච්චිගේ ශ්‍රියාවතී සහ රණසිංහ ආරච්චිගේ සෝමරත්න යන පින්වතුන් පින්වතියන්ට පරලෝ වශයෙන් මේ පින අයිති වේවා. ඒ අයගේ පරලෝ ජීවිත මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපිට මේ ධර්මයේ කියා දෙන්න මඟ පාදා දුන් ගුරුවරුකම් ලබා දුන් මේ උතුම් පැවිදි ජීවිතේ ලබා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
දීර්ඝායුෂ සම්පත් ලබත්වා ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරන ඒ ඉතාලියේ පදිංචි පින්වත් සඳමාලිකා රූපසිංහ මහත්මියට මේ පින අයිති වේවා. විශේෂයෙන්ම ජූලි මාස 31 වෙනි දිනට 9 වන උපන්දිනයේදී තිබෙන පින්වත් සෙනූරි නිහින්සා රණතුංග දියණියට මේ පින අයිති වේවා. ඒ පින්වත් දියණියගේ සියලු අනාගත අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. අනාගතයේ බලාපොරොත්තු වන සියලු යහපත් සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. ඒ වගේම සියලු කරදර බාධා දුර වේවා. කල්යාණ මිත්‍ර ඇසුර ජීවිතයට නිරන්තරයෙන් සැලසේවා. ඒ පින්වත් දියණියට බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ ගිය ශ්‍රැබෑම ශ්‍රාවක දියණියක් බවට පත් වෙන්න මේ රැස් කළ පින එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සඳමාලිකා රූපසිංහ මහත්මියට, ඒ මහත්මියගේ පවුලේ ඥාතිත මිත්‍රාදී දූ දරු සෑම සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් මේ පින අයිති වේවා. අප හැදූ වැඩූ ආදරණීය දෙමව්පියන්ට මේ පින අයිති වේවා. හැම දිනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා. ඊතා සෝසී ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.